ආයුබෝවන් දුවේ පුතේ. එහෙනම් අපි අද බලමු සම්භාවිතාවය මම 10 වසරේ තියෙන ටික කියලා දුන්නා කලින් වීඩියෝ දෙකේදී. අපි අද බලමු සම්භාවිතාවයේ 11 වසරේ මොනවද තියෙන කොටස් කියලා. එතකොට පාඩම පටන් ගන්න කලින් තාමත් ඔයාලා YouTube channel එක subscribe කරලා නැත්නම් රතු පාට subscribe button එක click කරන්න. subscribe කරාට පස්සේ එනවා bell icon එක. bell icon එක click කරලා තියන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. හරිද පුතේ? එතකොට මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා ස්වායත්ත සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා. ස්වායත්ත සිද්ධියක් කියන්නේ. ස්වායත්ත සිද්ධියක් කිව්වේ අපි කිසියම් සිද්ධියක සිදුවීම හෝ නොවීම කෙරෙහි තවත් සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම බලපාන්නේ නැත්තම් ඒවට අපි කිව්වා ස්වායත්ත සිද්ධි කියලා. එතකොට 11 වසරටදී අපිට තියෙනවා පරායත්ත සිද්ධි. එතකොට පරායත්ත සිද්ධියක් කියන්නේ සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම තවත් සිද්ධියක සිදුවීම හෝ නොවීම කෙරෙහි බලපානව නම් ඒවට අපි කියනවා පරායත්ත සිද්ධි කියලා. එතකොට ඔබ තේරුන්නේ නැහැ. මම මෙහෙම උදාහරණයක් ගන්නම්. අපි හිතමු දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කියලා. එතකොට ක්‍රිකට් කණ්ඩායම අපි හිතමු තරගයකට ක්‍රීඩා කරනවා. ක්‍රීඩා කරන්නේ හොඳම පන්දු යවන්න නැතුව කියලා හිතන්න. හොඳම පන්දු යවන්න නැතුව. එතකොට ජයග්‍රහණය කෙරෙහි අර හොඳම පන්දු යවන්නා නැතිවීම බලපානවද නැද්ද? බලපානවා. හොඳම පන්දු යවන්න නැහැ කියන්නේ ජයග්‍රහණයට ඒක බලපෑම. අපි තව උදාහරණයක් ගමු. අපි හිතනවා මොකක් හරි ගව ගාලක් තියෙනවා. ගවයෝ ඉන්නවා. ඒකේ ඉන්නවා ගැහැණු සත්තු ඉන්නවා පිරිමි සත්තු ඉන්නවා. එතකොට අපි ඔය ගව ගාලෙන් ගන්නවා සතෙක්ව එළියට. සතෙක්ව එළියට ගන්න. එතකොට අපි දෙවන සිද්ධිය හිතමු. ඒ ගන්න සතාගෙන් කිරි ලබා ගැනීම. කිරි ලබා ගැනීම. එතකොට දුවේ පුතේ අපි හිතමු අපිට ආවා පිරිමි සතෙක්. පිරිමි සතෙක් ආවොත් පුතේ කිරි ගන්න පුළුවන්ද? බැහැ. එහෙනම් ගැහැණු සතෙක් ආවොත් කිරි ගන්න පුළුවන්. ඒ කියන්නේ අර ගන්න දේ පස්සේ සිද්ධිය කෙරෙහි බලපානවා. අර අපි හිතමු ගවයෙක් පිරිමි ගවයෙක් වුණා කියලා. පිරිමි සතෙක් නම් කිරි ගන්න බැහැ. ඒ කියන්නේ දෙවෙනි සිද්ධිය කෙරෙහි පළමු සිද්ධිය ඍජුව බලපානවා. අන්න ඒ වගේ ඒවට අපි කියනවා පරායත්ත සිද්ධි කියලා. එහෙනම් අපි 11 වසර කොටසදී කතා කරන්නේ පරායත්ත සිද්ධි පිළිබඳව. මම තව උදාහරණයක් ගන්නම්. මල්ලක තියෙනවා රතු පාට බෝල 4කුයි කහ පාට බෝල 3කුයි. රතු පාට බෝල 4කුයි කහ පාට බෝල 3කුයි. එතකොට මල්ලෙන් අහඹු ලෙස ගන්නවා බෝලය. අරගෙන බලද්දී ඒක රතු පාටයි. අරගෙන ඒක අපි දාන්නේ නැහැ පැත්තකින් තියෙනවා. පැත්තකින් තිබ්බම දැන් මල්ලේ ඉස්සරලා තිබ්බ රතු බෝල 4යි කහ බෝල 3යි ඔක්කොම 7ක් තිබුණා. දැන් බෝලයක් අරගෙන පැත්තකින් තිබ්බා ඒක රතු බෝලේ. එතකොට මල්ලේ දැන් බෝල 7ක් නැහැ. කීයද තියෙන්නේ? 6යි. රතු බෝල 4ක් නැහැ. කීයද තියෙන්නේ? 3යි. එතකොට දෙවනි පාර ගද්දී අපිට බෝල 6කින් තමයි එන්නේ බෝලේ. එතකොට දැක්කද අර බෝලය නැති හින්දා මේ සිද්ධියේ සම්භාවිතාව කෙරෙහි අර්ථ බලපාන. ඒ වගේ දේවල් තමයි අපි මේ කොටසේදී කතා කරන්නේ. හරිද පුතේ? අපි දැන් බලමු පරායත්ත සිද්ධිය. ඒ කියන්නේ එක් සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම දෙවන සිද්ධියේ සිදුවීම හෝ සිදු නොවීම කෙරෙහි බලපාන සිද්ධියක්. පරායත්ත සිද්ධියක් හා සම්බන්ධ සම්භාවිතාව ගානක් කොටු දෙල භාවිතයෙන් කොහොමද විසඳන්නේ කියලා. එතකොට ඔන්න ගානක් තියෙනවා. ගාන වලට ස්ක්‍රීන් එකේ දැන් පේනවා ඇති. මම ගාන හදන්නම්. ගාන මෙන්න මෙහෙම තමයි කියන්නේ. ස්ක්‍රීන් එකේ තියෙනවා ඔයාලත් කියව ගන්න. සිතිජගේ පැන්සල් පෙට්ටියේ රතු පැන්සල් දෙකක්ද නිල් පැන්සල් තුනක්ද ඇත. මම ඒක මාක් කරගන්නම් එකක්. තියෙනවලු රතු පැන්සල් තියෙනවලු දෙකක්. ඊළඟට නිල් පැන්සල් තියෙනවලු තුනක්. right. මින් අහඹු ලෙස එක් පැන්සලක් ගෙන අහඹු ලෙස ගන්නවලු පැන්සල. මින් එක් පැන්සලක් අහඹු ලෙසගෙන තම මිතුරියක වන තිමිලීට දෙන්න. සිතිජ මොකද කරන්නේ? මේ පැන්සල් දැන් පහක් තියෙනවා ඔක්කොම පැන්සල් පෙට්ටියේ එක පැන්සලක් අරගෙන දෙනවලු තිමිලිට. ඒතකොට තිමිලිට දෙන පැන්සල රතු වෙන්නත් පුළුවන්, නිල් වෙන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැහැ.
ඉන්පසු සිතිජ තමාට පැන්සලක් අහඹු ලෙස ගනි. මොකද වෙන්නේ? තිමිලිට පැන්සලක් දුන්නා. ඒ පැන්සල දැන් ආයෙ පෙට්ටියේ නැහැ. සිතිජ මොකද කරන්නේ? තව පැන්සලක් ගන්නවා. එහෙනම් මෙන්න පැන්සල් පහක් තිබුණා මුලින්. එතකොට පැන්සල් පහෙන් එකක් දුන්නත් තිමිලිට. දැන් පැන්සල් කීයද පෙට්ටියේ තියෙන්නේ? 4යි. ඒ 4ෙන් එකක් ගන්නවා සිතිජ. හරි. පළවෙනි එක කියනවා නියති අවකාශය අවයව ඇසුරෙන් ලියා කොටු දැලක ලියා දක්වන්නලු. කොටු දැලකය දක්වන්නලු. right. නියති අවකාශය අපි මෙන්න මෙහෙම ලියමු. දැන් මෙතන තියෙනවා රතු පාට පැන්සල් තියෙනවා දෙකක්. එතකොට අපි මේ පැන්සල් දෙක පුතේ ඉස්සරලාම මාක් කරගන්නවා. මම රතුකින්ද R කියලා ගන්නවා රෙඩ් කියන්නේ. හරි. පැන්සල් දෙක මම මාක් කරගන්නවා R1 සහ R2 කියලා. R1 සහ R2. නිල් පැන්සල් මම බ්ලූ කියන නිසා B1 B2 B3 කියලා මම ඔය පැන්සල් පහ වෙන වෙනම පාට මාක් කරගන්නවා. මේ වගේ ගැටලුවක් කරගන්න එපා. R1 කියන්නේ පළවෙනි රතු පැන්සල්. දෙවෙනි රතු පැන්සල්. රතු පැන්සල් දෙකක් තියෙන හින්දා අපි ඒක මාක් කරගත්තා. හරි. දැන් අපිට ලියන්න කියනවා මේකේ නියති අවකාශය. අපි නියති අවකාශය ලියමු. එහෙනම් S සමානයි වෙන මෙහෙමයි වෙන්නේ. එතකොට මුලින්ම තිමිලිට දුන්නු පැන්සල අපි හිතමු R1 කියලා. R1. තිමිලිට දුන්නු පැන්සල R1. එතකොට R1 එක දුන්නහම සිතිජ ගන්නවනේ පැන්සල. එතකොට දැන් මේ R1 එක දීලා ඉවරයි. එතකොට එයාව දැන් පෙට්ටිය ඇතුලේ තියනවද? නැහැ. එහෙනම් සිතිජ ගන්න පැන්සල මේ R1 විය හැකිද? වෙන්න බෑ. R1 වෙන්න බෑ. එහෙනම් ඔන්න මම ලියනවා පළවෙනි එක තිමිලිට දුන්නේ R1. එහෙනම් සිතිජ ගන්න වෙන්නේ එක්කෝ R2 B1 B2 B3 හතරෙන් එකක්. මම ඉස්සරලාම ලියන්නම් R2. ඔන්න එක. දෙවෙනි එක R1ත් එක්ක සිතිජ ගන්න පුළුවන් කවුද? B1. ඔන්න මම ලියනවා. ඊළඟට R1 එක B2 වෙන්න පුළුවන්. ඊළඟට R1 එක B3 වෙන්න පුළුවන්. ඔන්න වුණා වෙයි. ඊළඟට අපි ගමු එහෙනම් මෙන්න මේ තිමිලිට දෙන පැන්සල R කවුද? 2 කියලා. R2. ඔන්න තිමිලිට ඊළඟට දෙනවා R2. එතකොට සිද්දට ගන්න පුළුවන් R2 එක බෑ පෙට්ටියේ නෑ තිමිලිට දීලා. එහෙනම් එන්න පුළුවන් R1. එහෙනම් R2ත් එක්ක අපිට එන්න පුළුවන් R2ත් එක්ක අපිට එන්න පුළුවන් කවුද? R1. තිමිලිට R2 වෙද්දි සිද්දට R1. ආයෙ වෙන්න පුළුවන් තිමිලිට R2 සිද්දට B1. ඔන්න. ඔය විදිහට පුතේ මේක ඕන තරම් අපිට ලියන්න පුළුවන්. ඕන තරම් කියන්නේ ඊළඟට අපිට ගන්න පුළුවන් තිමිලට දුන්න B1 කියලා. B1 දුන්නාම සිද්දට B1 ගන්න බෑ. එහෙනම් B1 හැර මේ B1 එක්ක B1 R1 B1 R2 B1 B2 B1 B3. ඊළඟට ගන්න පුළුවන් B2 දුන්නේ තිමිලට කියලා. ඒ විදිහට අපිට එක එකක් අරගෙන නියති අවකාශය ලියන්න පුළුවන්. ගොඩක් ලියන්න පුළුවන්. right. දැන් අපි මේක දෙවෙනි ප්‍රශ්නේ කියනවා. පළවෙනි ප්‍රශ්නය නියති අවකාශයේ අවයව ඇසුරෙන් ලියා දක්වා. ඔන්න අපි ඔක්කොම ලිව්වේ නෑ. ටිකක් ලිව්වා. ලියා දක්වා කොටු දැලක එය දක්වන්න. කොටු දැලක දක්වන්න. right. එහෙනම් අපි කොටු දැලක දක්වමු. හරි. කොටු දැලට මම ගන්නවා අක්ෂ දෙක. ඔන්න අක්ෂ දෙක. මේ අක්ෂය මම ගන්නවා සිතිජ ගත් පැන්සල. එයා ගත්තානේ. සිතිජ ගත් පැන්සල. මේ පැත්ත මම ගන්නවා තිමිලිට දුන් පැන්සල. right. දැන් අපිට මේ සිතිජට එන්න පුළුවන් පැන්සල් ටික අපි දාමු. R1 R2 B1 B2 B3. ඔය පහෙන් එකක් වෙන්න පුළුවන්. right. මම මාක් කරනවා R1 R2 R3 R3 නේ B1 B2 B3. එහෙනම් තිමිලිටත් ඔය ටිකමයි R1
R2 B1 B2 B3. හරි. එතකොට මේ කොටු දැලට අපි දාති අක්ෂ දෙකට තියෙන මේ සිද්ධි නැත්නම් අවයව සියල්ලම දානවා. දාලා තමයි අපි වෙන දේ මාක් කරද්දි තමයි හරියට මාක් කරගන්න ඕනේ. right. දැන් අපි බලමු. ඉස්සරලාම තිමිලිට පැන්සලක් දුන්නානේ. අපි හිතමු ඒ දුන්නු පැන්සල R1 නම් රතු එක නම් ඒක මේ සිතිජට හම්බ වෙන්න පුළුවන්ද? බෑ. පැන්සල් පෙට්ටියේ තිබුණා පැන්සල් පහක්. එතකොට තිමිලිට රතු පාට එකක් දුන්නා නම් මේ R1 එක දුන්නා නම් ඒක දැන් පෙට්ටියේ තියෙනවද පුතේ? පෙට්ටියේ නැහැ. එහෙනම් අපිට මෙන්න මේ R1 කියන එක සිතිජට හම්බ වෙන්න විදිහක් නැහැ. එහෙනම් මෙතන මාක් කරන්න බැහැ අපිට. එහෙනම් තිමිලිට දුන්නේ R1 නම් R2 එක පුළුවන්. මෙයා හම්බ වෙන්න පුළුවන්. R1 තිමිලිට දුන්නා නම් සිතිජට R3 එක හම්බ වෙන්න පුළුවන්. sorry B1 එක. R1 නම් තිමිලිට දුන්නේ සිතිජට B2 එක හම්බ වෙන්න පුළුවන්. එහෙනම් B3 එක හම්බ වෙන්නත් බැරිද? පුළුවන්. හරි. දැන් අපි හිතමු තිමිලිට දුන්නේ R2 පැන්සල කියලා. R2 පැන්සල කියලා. එතකොට මෙන්න මේ සිතිජට R1 හම්බ වෙන්න බැරිද? පුළුවන්. තිමිලිට R2 දුන්නම පෙට්ටියේ නැත්තේ R2 එක. එහෙනම් R1 එක තියෙනවා. ඒක හම්බ වෙන්න පුළුවන්. මෙන්න මෙතන. මෙතන මේ තිමිලිට R2 දුන්නා නම් සිතිජට ගන්න R2 එකක් පෙට්ටියේ ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් මෙයා එන්නේ නැහැ. එහෙනම් මෙයා එනවා. මෙයා එනවා. මෙයා එනවා. එතකොට ඔය ටික අපිට එකපාරම එන්නේ නැති ටික හොයාගන්න පුළුවන් පුතේ. එන්නේ නැති ටික තමයි දෙන්නම එකම පැන්සල ගන්න විදිහක් නැහැ. ඇයි? තිමිලිට එක දීලා ඉවරයි. එතකොට ආයෙ සිතිජට ගන්න එක ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් තිමිලිට B1 දුන්නොත් බලන්න සිතිජට දෙන්න B1 ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මෙයා එන්නේ නැහැ. එයා එන්නේ නැතුව අනිත් ඔක්කොම එනවා. ඔන්න. ඊළඟට තිමිලිට දුන්නේ B2 නම් කාටද? සිතිජට B2 වෙන්න විදිහක් නැහැ. එහෙනම් මෙහෙම ගියා මෙන්න B2. මෙතන එන්නේ නැහැ. එයා හැර අනිත් ඔක්කොම එන්න පුළුවන්. තිමිලිට දුන්නේ B3 නම් සිතිජට B3 එන්න විදිහක් නැහැ. එහෙනම් මේ සියල්ල වෙන්න පුළුවන්. මේ සියල්ල වෙන්න පුළුවන්. හැබැයි මෙතන එන්න විදිහක් නැහැ. දැන් බලන්න ඔයාලට පේන්නේ නැති. මෙන්න මෙතන මේක මෙන්න මේක මම ඒක අදින්නම් ඉරක්. මෙන්න මේක. විකර්ණය වගේ. විකර්ණය. මෙන්න මේ තැන් ටිකට එන්නේ නැහැ කතිර. අනිත් ඔක්කොම කතිර ටික එනවා. එන්නේ නැත්තේ මෙන්න මේ එක වගේ පැන්සල් ගන්න බෑ. R1 නම් සිද්දට R1 ගන්න විදියක් නැහැ. තිමිලිට දීලා ඉවරයි. R2 නම් සිද්දට R2 ගන්න විදියක් නැහැ. තිමිලිට R2 දීලා ඉවරයි. B1 නම් සිද්දට B1 ගන්න විදියක් නැහැ. B1 දීලා ඉවරයි. B2 නම් සිද්දට B2 ගන්න විදියක් නැහැ. B2 තිමිලිට දීලා ඉවරයි. එහෙනම් B3 නම් සිද්දට B3 ගන්න විදියක් නැහැ. කාටද? තිමිලිට B3 දීලා ඉවරයි. right. අපි දැන් යම් ප්‍රශ්න වලට උත්තර ලියමු. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා තිමිලිට රතු පැන්සලක් දීම. තිමිලිට රතු පැන්සලක් දීම. මේ බලන්න. තිමිලිට රතු පැන්සලක් දීම. මෙන්න තිමිලිගේ තීරුව. එතකොට මෙන්න මෙයා එනවා. තිමිලිට රතු. ඊළඟට මෙන්න මෙයා එනවා. තිමිලිට රතු. මෙන්න මෙයා එනවා. තිමිලිට රතු. මෙයා එනවා. තිමිලිට රතු. මෙන්න මෙයා එනවා. තිමිලිට රතු. මෙන්න මෙයාත් එනවා. තිමිලිට රතු. මෙයාත් එනවා. මෙයාත් එනවා. මෙයා එනවද? නෑ. තිමිලිට ඒක නිල්. මේ ඔක්කොම තිමිලිට නිල්. මේ ඔක්කොම තිමිලිට නිල්. මේ ඔක්කොම තිමිලිට නිල්. එහෙනම් තිමිලිට රතු හම්බ වෙන්නේ උඩට යන්න මෙන්න මේ ටිකයි මේ ටිකයි. ගණින්න ඔක්කොම කීයද? 1 2 3 4 5 6 7 8යි. එහෙනම් තිමිලිට දුන්නු රතු පැන්සල් ගාන කීයද? 8යි. අපිට හොයන්න කියන්නේ සම්භාවිතාව හොයන්න කියන්නේ. තිමිලිට 8ක් හම්බ වෙනවා. ඔක්කොම කතිර කීයද බලන්න. 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි. එහෙනම්
20න් කීයක්ද තිමිලිට 8යි. ඕක සුළු කරලා තියන්න උත්තරේ 4න් කපන්න 2යි 5යි. එහෙනම් අපිට උත්තරේ එනවා කීයයි කියලාද? 5න් 2යි කියලා. right. අපි යමු B කොටසට. B කොටස කියනවා සිත්තිජට රතු පැන්සලක් ලැබීමේ සම්භාවිතාව. B කොටස. මේක A කොටස, මේක B කොටස. සිත්තිජට රතු පැන්සලක් ලැබීම. මෙන්න සිත්තිජගේ අක්ෂය. එයාගේ දිගේ යන රතු ගාන බලන්න. මෙන්න සිත්තිජට රතු මෙතන. එතකොට මෙයා එනවා. මම මේ ටික ඉස්සරලා එක ටික එන උත්තර ටික මම කොටු කරනවා. මේ ඔන්න ඔය ටික. ඔන්න ඔය ටික ආවා. දැන් අපිට කියනවා සිත්තිජට රතු පැන්සල. මේ තියෙන සිත්තිජගේ අක්ෂය රතු දිගේ යනවා. right. මෙන්න මේ ටික එනවා. සිත්තිජට රතු මෙයා එනවා. සිත්තිජට රතු මෙයා එනවා. ඇයි ඔක්කොම රතු කච්චේ. සිත්තිජගේ අනිත් රතු මෙන්න. මෙයා එනවා. ඔන්න හරි. දැන් මෙයා රතු සිත්තිජට නෑ මේ සිත්තිජගේ අක්ෂයේ මේ නිල්. සිත්තිජට රතු වෙනවා. එහෙනම් අපිට මෙන්න මේ ටික තමයි උත්තරේට එන්නේ. ඔන්න ඔය. එහෙනම් අපි ගනිමු. 1 2 3 4 5 6 7 8යි. එතනත් 8යි. එහෙනම් 8යි ඔක්කොම ගාන 20යි. 20න් 8යි. එහෙනම් ඒකටත් උත්තරේ අපිට එනවා 5න් 2ක් කියලා. හරි. යමු අපි C කොටසට. C කොටස යහන්නේ දෙදෙනාටම එකම වර්ණයක් ලැබීමේ සම්භාවිතාව. දෙදෙනාටම එකම වර්ණය. අපි තෝරමු. මෙන්න තිමිලිට රතු, මෙන්න කාටද? සිත්ජට රතු. එහෙනම් මෙන්න මෙයා එනවා. මෙන්න මෙයා. මම කොටු කරන්නම්. මෙන්න මෙයා. ඊළඟට තිමිලිට රතු, මෙතෙන්ද ගියොත් සිත්ජට නිල්. ඒක හරියන්නේ නැහැ. මෙතනින් යන්න. තිමිලිට රතු, මෙන්න සිත්ජට රතු. එහෙනම් එයත් හරියනවා. අන්න දෙකයි දැන්. ඊළඟට තිමිලිට නිල් මේක බැලුවොත් රතු හරියන්නේ මේක බැලුවොත් රතු හරියන්නේ මෙතන නෑ මෙයා හරියනවා ඔන්න එයා හරියනවා තිමිලිට නිල් මෙන්න සිත්ජටත් නිල් එයාත් හරියනවා යමු ඊළඟට මෙන්න තිමිලිට නිල් මෙතන බැලුවොත් රතු හරියන්නේ මෙතන බැලුවොත් රතු හරියන්නේ මේක බලපුවාම නිල් එහෙනම් එයාත් හරියනවා තව යමුඩට මෙතන නෑ මෙතන එකක් එනවා මෙයක් නිල් එකම පාට දෙදෙනාටම එකම වර්ණය ලැබෙනවා right යමු මේක මෙයා බැලුවොත් රතු එකම වර්ණය නෙමෙයි මෙයා බැලුවොත් රතු එකම වර්ණය නෙමෙයි මෙයා බැලුවොත් එයා දෙන්නම නිල් මෙයා බැලුවොත් එයා දෙන්නම නිල් දැන් බලන්න කොටු කීයක් තියෙනවද 1 2 3 4 5 6 7 8යි ඒකත් 8යි එහෙනම් අපිට C එකට උත්තරය ලියන්න පුළුවන් C එකට එන්නේ 20න් 8යි ඒ කියන්නේ 5න් 2යි ඔන්න උත්තර යමු අපි අවසාන කොටස D කොටසට D කියනවා තිමිලිට පමණක් රතු පැන්සලක් ලැබීම තිමිලිට පමණක් රතු ඒ කියන්නේ තිමිලිට පමණක් රතු කියද්දී සිතිජට රතු හම්බෙන්න බෑ තිමිලිට විතරයි රතු. ඒ කියන්නේ තිමිලිට නිල් වෙන්නත් බෑ. තිමිලිට විතරක් රතු අනිත් එක්කෙනාට රතු වෙන්නත් බෑ. එහෙනම් මෙන්න මෙහෙමනේ. තිමිලිට රතු මෙතන බැලුවොත් සිත්ජට රතු. ඒක එන්නේ නැහැ. තිමිලිට රතු සිත්ජට නිල්. ඒක හරියනවා. මෙන්න මේ ටික හරියනවා. මෙන්න මේ ටිකම හරියනවා. right? ඊළඟට තිමිලිට රතු මේ සිත්ජට රතු. ඒක හරියන්නේ නැහැ. එහෙනම් තිමිලිට රතු මෙන්න සිත්ජට නිල්. මේ ටිකත් හරියනවා. ඊළඟට තිමිලිට පමණක් රතුනේ. එහෙනම් තිමිලිට මේවා ඔක්කොම නිල්. එහෙනම් තිමිලිට පමණක් රතු වෙන්නේ මෙන්න මේ ටිකයි මෙන්න මේ ටිකයි. එහෙනම් අපි ගමු 1 2 3 4 5 6යි. එහෙනම් උත්තරේ එනවා 20න් 6යි. අපි ඔක දෙකෙන් කපා ගමු. දෙවරක් 3යි දෙවරක් 10යි. එහෙනම් උත්තරේ එනවා අපිට 10යි 3ක් කියලා. පැහැදිලි ඇති පුතේ කොහොමද ගාන හදාගන්නේ කියලා. එතකොට දෙන්න අර බෝලයක් අරන් ආපහු දාන්න නෑ කියන්නේ. එහෙම නැත්තම් පැන්සල කරගෙන තිමිලියට දුන්නා කියන්නේ ආයෙ මල්ලට දාන්නේ නෑ. මල්ලට කියන්නේ මෙතන නම් පැන්සල් පෙට්ටියට දාන්නේ නෑ. ඒකට පැන්සලක් අඩු වෙනවා. ඒ අඩු වෙන එක තමයි මෙන්න මේ විකර්ණයේදී හිස්තැන් තියෙන්නේ.
එතකොට දෙන්නටම එකම දේ ලැබෙන්න විදියක් නෑ මේ අවස්ථාවක. හරි. මේ ගාන වලට තේරෙන්නේ නැති. හරි. අපි බලමු පුතේ තව ගානක්. මේ ගානත් මම කියවනවා. ඔයාලට ස්ක්‍රීන් එකේ මේක දකින්න පුළුවන් වෙයි. රයිට්. බලන්න ස්ක්‍රීන් එකේ පේන්න තියෙනවා. චාරිකාවක් යාමට සූදානම් වූ සරත් තම ඇඳුම් පෙට්ටියේ වූ. මොකක්ද තියෙන්නේ? ඇඳුම් පෙට්ටියක් තියෙනවා. මම මේ විදිහට අඳ ගන්න ඇඳුම් පෙට්ටිය. ඔන්න ඇඳුම් පෙට්ටියක් තියෙනවා. සුදු කමිස 4ක්. මොනවද තියෙන්නේ? white. සුදු කමිස කීයක් තියෙනවද? 4ක් තියෙනවා. කළු කමිස 3ක් තියෙනවා. තියෙනවා. කළු කමිස 3ක් තියෙනවා. ඔන්න. right. කමිස 3ක් අතුරින් සුදු කමිස 4ක්ද කළු කමිස 3ක්ද අතුරින් කමිස දෙකක් එකකට වරහණ තුල දීලා තියෙනවා එකකට පසු එකක් වශයෙන්. ඒ කියන්නේ සුදු කමිසයක් ගත්තොත් ඒකයි දාන්නේ. ඒක නම් පැත්තකින් තියෙනවා. කමිස දෙකක් ගන්නවා. එකක් අරගෙන අනිත් එකක් ගන්න. ඒතකොට ගන්න එක දාන්නේ නැහැ. right. අහඹු ලෙස තෝරා ගන්නවා. එතකොට සුදු කමිසයකුයි කළු කමිසයකුයි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුදු කමිස දෙකක් වෙන්නත් පුළුවන්. කළු කමිස දෙකක් වෙන්නත් පුළුවන්. බලමු අපි කොහොමද වෙන්නේ කියලා. හැබැයි එකම කමිසයේ දෙපාරක් එන්න විදියක් නැහැ. ඇයි? සුදු කමිසය අරගෙන ආය දාන්න. ඒ කමිසම ආයෙ එන්න විදියක් නැහැ. right. කියනවා ඒ කොටස සුදු කමිස 4 W1 W2 W3 W4. මේක ගන්නලු W1 W2 W3 W4 ලෙස ගන්නලු. කළු කමිස 3 ගන්නලු B1 B2 B3 ලෙස දගෙන නියති අවකාශයේ කොටු දෙලක නිරූපණය කරනවා. අපි නිරූපණය කරමු. right. මෙන්න මෙහෙම යනවා අක්ෂ දෙක. ඔන්න අක්ෂ දෙක. අක්ෂ දෙක. අපි පළවෙනි අක්ෂයට ගමු. පළමු ගැනීම කියලා ගමු. පළමු ගැනීම. පළමු ගැනීම. ඔන්න පළමු ගැනීම. මේ පැත්තට දාමු අපි දෙවන ගැනීම. දෙවන ගැනීම. right. එතකොට පළමු ගැනීමට අදාළව අපිට තියෙනවා මෙන්න බලන්න කමිස 1 2 3 4 5 6 7ක් තියෙනවා. ඔය හතම දැන් තියෙනවා පෙට්ටිය ඇතුලේ. අපි දාමු W1 W2 W3 W4 B1 B2 B3 right. දෙවන ගැනීමටත් ඔය ටික වෙනවා. W1 W2 W3 W4 B1 B2 B3. හරි. දැන් අපි බලමු කොහොමද මේක තෝරාගන්නේ කියලා. අපි හිතනවා පළමු වර ගත්තේ W1 කියලා. පළමු වර ගත්තේ W1 කියලා. එතකොට පළමු වර W1 අරන් තියෙද්දි දෙවන වර නැවත W1 ගන්න පුළුවන්ද? බෑ. පෙට්ටිය ඇතුලේ බඩු නැහැ. W1 නැහැ. එහෙනම් මෙතන කතරේ එන්න විදිහක් නැහැ. එහෙනම් අපි හිතනවා පළමු වර ගත්තේ W1 හැබැයි දෙවනි වර W2 එන්න බැරිද අපිට? පුළුවන්. W2 එන්න පුළුවන්. පළමු වර W1ත් එක්ක W3 එන්නත් පුළුවන්. W4 එන්නත් පුළුවන්. B1 එන්නත් පුළුවන්. B2 එන්නත් පුළුවන්. B3 එන්නත් පුළුවන්. අපි එන්නේ නැති ටික ඉස්සරලා මාක් කරගෙන ඉතුරු වැඩ ඔක්කොටම කතිර දාමු. ඒක ලේසි. පළමු වර W2 ගත්තොත් දෙවන වර W2ක් තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑ. පළමු වර W3ක් ගත්තොත් දෙවන වර W3ක් පිටින්න පුළුවන්ද? ෂර්ට් එක ඇතුලේ තියෙන්න පුළුවන්ද? බෑ. පළමු වර W4ක් ගත්තොත් දෙවන වර W4ක් තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙතන බෑ, මෙතන බෑ, මෙතන බෑ, මෙතන බෑ. right. ඊළඟට පළමු වර B1 නම් දෙවන වර B1ක් තියෙන විදියක් නෑ. ඒක එන්නේ නැහැ. එහෙනම් පළමු වර B2 නම් මෙතන පළමු වර B2 නම් දෙවන වරත් B2ක් වෙන්න බැහැ. පළමු වර B3 නම් දෙවන වර B3ක් වෙන්න බැහැ. එතකොට මෙන්න මේ විකර්ණය දිගේ අපිට කතර දාන්න බෑ. ඇයි? ඒක ගත්තු එක නැවත ගන්න විදිහක් නෑ. ඒක තියෙන්නේ එළිය.
එහෙනම් අපි දැන් මාක් කරමු වෙන ටික. මෙතන එන්නේ නැහැ. මෙතන ආවා. මෙන්න මෙතන. මම මේ විදිහට දාගන්න. එතකොට ලේසි. right. අත් මාක් කරමු දැන්. එහෙනම් මෙතන එනවා. මෙතන එනවා. මෙතන එනවා. මෙතන එනවා. මෙතන එනවා. මෙතන එනවා. මෙතන එන්නේ නැහැ. දෙකම වෙන්න බෑ. සුදු දෙකක් වෙන්න බෑ. එහෙනම් මෙතන වෙනවා, මෙතන වෙනවා, මෙතන වෙනවා, මෙතන වෙනවා, මෙතන වෙනවා. මෙතනත් වෙනවා, මෙතනත් වෙනවා, මෙතනත් වෙනවා, මෙතනත් වෙනවා. right. මෙතන එන්නේ නැහැ. මෙතන එනවා, මෙතන එනවා, මෙතන එනවා. මෙතන එනවා, මෙතන එනවා. මෙතන එනවා. right. මෙතන එන්න බෑ. මෙතන එන්න පුළුවන්. right. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ විකර්ණයේ ටික විතරයි අපිට එන්නේ නැහැ. පැහැදිලිද දාලා විදිහ. හරිම ලේසි. පළවෙනි වර W එක ගත්තා නම් දෙවෙනි වරට W එකක් තියෙන විදියක් නැහැ. පළමු වර W දෙක නම් දෙවෙනි වරට W දෙකක් තියෙන විදියක් නැහැ. පළමු වර W තුන නම් දෙවෙනි වර W තුනක් තියෙන විදියක් නැත. හරි. ඒ විදිහට තමයි කොටු දැල අඳින්න ඕන. right. අපි යමු ප්‍රශ්න වලට උත්තර ලියන්න. B කොටස කොටු දැල ඇසුරෙන් පහත දැක්වෙන එක් සිද්ධියේ සම්භාවිතාව සොයන්න. රෝමිලකම් 1. රෝමිලකම් 1 අපිට කියනවා කමිස දෙකම සුදු වීම. කමිස දෙකම සුදු පාට වීම. මේ බලන්න. පළමු වරත් මෙන්න මේක සුදු. දෙවන වර මෙතන සුදු. මෙයා එන්න පුළුවන්. ඊළඟට පළමු වර සුදු. එහෙනම් මේ සුදු වෙන්න පුළුවන්. අවස්ථා දෙකම සුදු වෙනවා. මෙයා පළමු වරත් සුදු දෙවන වරත් සුදු. පළමු වරත් සුදු දෙවන වරත් සුදු. එතකොට පළමු වරත් සුදු දෙවන වරත් සුදු. පළමු වරත් සුදු දෙවන වරත් සුදු. මෙතනත් එනවා. පළමු වරත් සුදු දෙවන වරත් සුදු. මෙතනත් එනවා. පළමු වර කළු. එහෙනම් හරියන්නේ නැහැ. දෙකම සුදුයි. යමු. පළමු වර සුදු දෙවන වර සුදු. හරි. පළමු වර සුදු දෙවන වර සුදු. හරි. පළමු වර සුදු දෙවන වර සුදු. හරි. අපි තෝරමු සුදු සුදු. මේ තියෙන්නේ සුදු සුදු. සුදු සුදු. සුදුයි සුදු. ඊළඟට සුදුයි සුදු. මෙන්න මේ ටික ඔක්කොම එනවා. මේ වයින්නේ නැහැ. ඔය කියන්නේ බලන්න මේ සුදු 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 සුදු. right. මම ඒ ටික කොටු කරන්නේ. මෙන්න මේ ටික තමයි. ඔහොම ඇවිල්ලා ඔහොම ඇවිල්ලා ඔහොම ඇවිල්ලා ඔන්න ඒක. දැන් අපි ගනිමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12ක් තියෙනවා. එහෙනම් 12ක් තියෙනවා. දෙකම සුදු වීම ඔක්කොම කීයද බලන්න. ඔක්කොම මෙහෙම ගන්න පුළුවන්. 1 2 3 4 5 6 7. 1 2 3 4 5 6 7. 7 49යි. 1 2 3 4 5 6 7ක් එන්නේ නැහැ. 49 7ක් ගියපුවාම 42යි. දැන් අපි මේක සුළු කරගමු. 6 කපු 6 වරක් 2යි 6 වරක් 7යි. එහෙනම් උත්තරේ එනවා අපිට 7ෙන් 2යි. දෙකම සුදු පාට කමිස වීම සම්භාවිතාවය 7ෙන් 2යි. පැහැදිලිව ඔයාලට කරපු විදිහ. යමු දෙවෙනි ප්‍රශ්නෙට. රෝමිලකම් 2. right. දෙකේ කියනවා එක් කමිසයක් පමණක් සුදු වීම. එක් කමිසයක් පමණක් සුදු වීම. එතකොට දෙකම සුදු වෙන්නත් බෑ. දෙකම කළු වෙන්නත් බෑ. දෙකම සුදු වෙන්නත් බෑ කියන්නේ මේවා එන්න විදියක් නෑ. මෙන්න මේ ටික වෙන්න විදියක් නෑ. ඔය ටික වෙන්න විදියක් නෑ. දෙකම සුදු වෙන්න බෑ. කියන්නේ එක් කමිසයක් පමණක් සුදු වීම. එහෙනම් මෙයාත් එක්ක මෙයා එන්න පුළුවන්. මෙයාත් එක්ක මෙයා එන්න පුළුවන්, මෙයා එන්න පුළුවන්. ඒවා එකක් සුදු එකක් කළු. එකක් සුදු එකක් කළු. එකක් පමණක් සුදු. right. මෙයාත් එක්ක මෙයා එන්න පුළුවන්, මෙයා එන්න පුළුවන්, මෙයා එන්න පුළුවන්. right. ඊළඟට මෙයාත් එක්ක මෙයා එන්න පුළුවන්, මෙයා එන්න පුළුවන්, මෙයා එන්න පුළුවන්. ඊළඟට මෙයාත් එක්ක මෙයා එන්න පුළුවන්, මෙයා එන්න පුළුවන්, මෙයා එන්න පුළුවන්. මම ඒ ටික ඉස්සෙල්ලා රවුම් කරලා ඉන්නම්. ඔන්න ඔය ටික. ඔන්න ඔය ටික. බලන්න මේ රවුම් කරපු ටික හොඳට සුදුයි කළු. 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 සුදුයි කළු.
right. එක්කමිසයක් පමණක් මොනවා වීමද? සුදු වීම. තව තියෙනවනේ. තවත් තියෙනවා. එක්කමිසයක් පමණක් සුදු වීම. තවත් තියෙනවා නේ. පළමු වර සුදු මේ බැරිලා මෙතෙන්ට ගියා. දෙවන වර කළු. එහෙනම් මෙතනත් එනවා. කළුයි සුදු. එහෙනම් මෙයයි මෙයයි වෙනවා. මෙයයි වෙනවා. මෙයයි මෙයයි වෙනවා. මෙයයි වෙනවා. මෙයයි වෙනවා. මෙයයි වෙනවා. මෙයයි වෙනවා. එතකොට මේකේ මග ඇරෙන්නේ දේවතාවම සුදු වෙච්ච ටිකයි දේවතාවෙම කළු වෙච්ච මෙන්න මේ ටිකයි විතරයි. ඔන්න ඔය ටිකයි විතරයි අතට. එහෙනම් මම මේක දැන් මෙන්න මෙහෙම අඳිනවා. ඔය තියෙන්නේ එකක් පමණක් මොනවා වීමද? සුදු වීම. එකක් පමණක් සුදු වීම. එකක් පමණක් කළු වීම කියන්න පුළුවන්. අනික සුදු වීම right. එහෙනම් අපිට එනවා බලමු අපි කීයක් වෙනවද කියලා. මෙතන එනවා කෑලි 1 2 3 4 5 6 7 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි. ඔක්කොම කීයද? ප්‍රමිලක්කම් 2 24යි 36යි. 6 කපාගමු අපි. 6 වරක් 4යි 6 වරක් මෙතන 36යි ඔක්කොම ගන්න 42යි. 6 වරක් 7යි. එතකොට එනවා අපේ උත්තරේ 7න් 4ක් කියලා. right. ඊළඟ බලමු ප්‍රමිලක්කම් 3 අපිට කියනවා අඩුම තරමින් එකක්වත් සුදු වීම. අඩුම තරමින් එකක්වත් සුදු වීම. එතකොට ඔය පුතේ දෙකම සුදු වෙන්නත් පුළුවන්. බැරිද? පුළුවන්. අඩුම තරමින්. ඒ කියන්නේ එකක් සුදු අනික කළු වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. දෙකම සුදු වෙන්න පුළුවන්. හැබැයි දෙකම කළු වෙන්න පුළුවන්ද? බැහැ. දෙකම කළු වෙන්නේ නැහැ. එහෙනම් දෙකම කළු කොටස තමයි මෙන්න මේ. ඔය ටික හැර මේ ඔක්කොම එන්න ඕන කියලා ඔය අදහස් වෙන්නේ. එහෙනම් මෙතන 12යි මෙතන 24යි ඔක්කොම එනවා අපිට කීයද? 36ක්. මුළු ගාන 42යි. කපාගමු 6යි 6යි 7යි. එතකොට එනවා අපිට 7න් 6ක් කියලා. 7න් 6ක්. බලන්න මේ කෑලි දෙක එකතුව 7න් 6 එනවා මේ දෙක එකතු කරුවා. right. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති කොහොමද මේ එකක් අරගෙන ඒක දාන්න නැතුව තව එකක් ගද්දි කොහොමද සම්භාවිතාව ගාන හදන්නේ කියලා කොටු දැල ආශ්‍රයෙන්. හරිද ඔය පුතේ? අපි දැන් බලමු පරායත්ත සිද්ධියකට අදාළ සම්භාවිතාවය රුක් සටහනක් භාවිතයෙන් කොහොමද හදන්නේ කියලා. ඒ කියන්නේ අර ගත්තු එකක් ආපහු නොදමන ගාන. එතකොට මෙන්න මේ ගානක් තියෙනවා. මේකත් ඔයාලගේ ස්ක්‍රීන් එකේ ඇති. බලන්න හොඳට. බලන ගමන් ගානට අවධානය දෙන්න. මල්ලක එකම තරමේ රතු බෝල 3ක්ද නිල් බෝල 2ක්ද ඇත. රතු බෝල 3ක් තියෙනවලු නිල් බෝල 2ක් තියෙනවා. හරි. මම ඒක මාක් කරගන්න. මෙන්න මල්ලක් තියෙනවා. මේකේ තියෙනවලු රතු බෝල 2යි නිල් බෝල රතු බෝල 3යි නිල් බෝල 2යි. රතු බෝල 3යි නිල් බෝල 2යි. මින්න හම්බු ලෙස බෝලයක් ඉවතටගෙන මල්ලේ බෝලයක් ගන්නවා. වර්ණය පරීක්ෂා කර එය ආපසු මල්ලට නොදමා. මොකද කරන්නේ? මේකෙන් බෝලයක් ගන්නවා එළියට. ගත්තම ඔක්කොම බෝල 5යි. දැන් ඉතුරු වෙන්නේ බෝල කීයද? 4යි. කලින් තිබුණා කීයද? 5. නොදමා දෙවැන්නක්ගෙන වර්ණය පරීක්ෂා කරයි. right. එක අදාළ නියති අවකාශයේ රුක් සටහනක දක්වන්න. එතකොට පුතේ මම කියලා දෙන්නම් කොහොමද කෙරෙන්නේ කියලා. මේකේ වෙන්න ඕනේ මෙන්න මෙහෙම. දැන් මල්ලේ තියෙනවා බෝල ඔක්කොම කීයක් තියෙනවද? 5. ඊට පස්සේ රුක් සටහන අදින් දැන් අතු අපි හඳුනා ගන්නවා. එතකොට වර්ග තියෙන්නේ දෙකයි. රතු සහ නිල්. එහෙනම් අපි රතු සහ නිල් කියන මේ අතු දෙක ගමු. ඔන්න මම ගත්තා මේක රතු මේක නිල්. දැන් අපි සම්භාවිතාවය දාමු මේ පළමු ගැනීම. පළමු ගැනීම. ඔන්න පළමු ගැනීම. පළමු ගැනීමේදී මේ මල්ල ඇතුලේ බෝල ඔක්කොම තියෙනවා 5. ඔක්කොම බෝල 5යි. 5න් 3ක් මොනවාද? රතු. ඔන්න මම ලියුවා. 5න් 3ක් රතු. 5න් 2ක් මොනවායිද? නිල් පාට. right. අපි යමු දෙවන ගැනීමට. දෙවන ගැනීම. අන්න දෙවන ගැනීම. එතකොට දුවේ පුතේ දෙවන ගැනීමකට යද්දී පළවෙනි ගැනීමෙන් ගත්ත බෝලය මේකට දාන්න. ඒක එළියෙන් තියෙන්නේ. දැන් බෝල ඔක්කොම කීයද? 4යි. ඒ 4ෙන්
අපි හිතනවා දැන් මෙතනින් අපි නතර වුණේ. ඔන්න පළවෙනි අවස්ථාවේ අපි මෙතනින් ගද්දියාවේ රතු එකක් කියලා හිතන්න. එතනින් පටන් ගන්න දැන්. ඔන්න මම අතු දෙක ගන්න. පළවෙනි අවස්ථාවේ ආවේ රතු බෝලයක්. රතු බෝලය අයින් කරාම ඔක්කොම බෝල කීයද? 4යි. ඒකෙන් දැන් රතු 3ක් තිබ්බ දැන් එකක් ගත්තා. එතකොට කීයද තියෙන්නේ? 2යි. එහෙනම් 4ෙන් 2යි. ඒක මොකද්ද? රතු. ඔන්න. පළවෙනි අවස්ථාවේ රතු එකක් ගත්තාම බෝල 5න් එකක් අඩු වුණා. 4යි. ඒකත් රතු නෙවෙන්නේ. එතකොට 3ක් තිබිච්ච තැන එකක් අඩු වෙච්චාම 2යි. right. ඊළඟට බලමු නිල් එකක් වෙන්නේ කොහොමද කියලා. දැන් ඔක්කොම බෝල 4යි. හැබැයි ගත්තු බෝලේ රතු නිල් බෝල දෙකට වෙනසක් උනේ නැහැ. එහෙනම් 4ෙන් 2යි. අපි දැන් හිතමු පළමු ගැනීමේදී ආවේ නිල් බෝලයක්. නිල් බෝලයක් නම් ඔන්න අපි ගන්නවා නිල් බෝලය එළියට. නිල් බෝලය එළියට අරන් ආයේ දාන්නේ නැහැ. එතකොට බෝල 5ක් තිබුණා. නිල් බෝලයක් ගත්තා. දැන් බෝල කීයද ඉතුරු? 4යි. ඔන්න අතු දෙක දාමු. මේක රතු, මේක නිල්. දැන් බෝල තියෙන ඔක්කොම 4යි. 4ෙන් දැන් ගන්න යන්නේ දෙවන ගැනීමේදී රතු එකක්. හැබැයි රතු 3ක් තිබ්බා. ගත්තේ නෑ. රතු එකක් ගත්තේ නෑ. එහෙනම් මෙතනට එන්නේ කීයද? 4ෙන් 3යි. රතු 3 හැමම තියෙනවා. හරි. පළවෙනි ගැනීම එක නිල් පාට, දෙවන ගැනීමත් නිල් පාට. එහෙනම් බෝල එකක් අයින් වෙච්චාම ඔක්කොම බෝල කීයද? 4යි. දැන් නිල් බෝලයක් ගත්තේ දෙකක් තිබිච්ච තැන එකක් ගත්තාම කීයක් ඉතුරුද? 1යි. ඕක තමයි රුක් සටහන. මම නැවත පැහැදිලි කරන්නම්. පළවෙනි ගැනීමේදී බෝල 5ක් තිබුණා මල්ලේ. රතු සහ නිල්. රතු බෝල 3යි, නිල් බෝල 2යි. දෙවන ගැනීමට යද්දී අපි හිතනවා පළවෙනි පාරාවේ රතු එකක් කියලා. එහෙනම් රතු එකක් මෙතනින් අඩු වෙනවා. මුළු බෝල ගාන 4යි. රතු එකක් අඩු වුණාම 3 එකක් අඩු වෙච්චාම 4ෙන් 2යි දෙවන පාර ගන්න පුළුවන්. දෙවනි පාරට නිල් එකක් එනවා නම් මුළු බෝල ගාන ඉතුරු ගාන 4යි. නිල් බෝල වලට වෙනසක් වුණේ නැහැ. ඒක දෙකම තමයි. අපි හිතනවා පළවෙනි ගැනීමේදී ගත්තේ නිල් බෝලයක් කියලා. එහෙනම් බෝල 5ක් තිබුණා. දැන් ඉතුරු 4යි. 4ෙන් අපි ගන්නේ දෙවෙනි පාර රතු එකක් නම් රතු බෝල 3 එහෙමමයි. රතු එකක් නෙමෙයි ගත්තේ නිල් එකක්. එහෙනම් මුළු බෝල 4යි. රතු බෝල තියෙනවා 3ක්. පළවෙනි අවස්ථාවේ නිල් එක අරගෙන දෙවෙනි අවස්ථාවේ නිල් එක ගන්නවා නම් නිල් එකක් එළියට ගත්ත වෙන මුළු බෝල ගාන දැන් 4යි. ගත්තේ නිල් එකක්ම නිසා දෙකෙන් එකක් අඩු වෙනවා 1යි. right. අපි දැන් යමු ප්‍රශ්න වලට උත්තර ලියන්න. රෝම ඉලක්කම් 2 කියනවා රුක් සටහන ඇසුරෙන් පහත දැක්වෙන සිද්ධිවල සම්භාවිතා සොයන්න. රෝම ඉලක්කම් 1 ඒ කොටසේ අහන්නේ අවස්ථා දෙකේදීම රතු බෝලයක් ලැබීම. හරි ලේසි. මෙන්න පළවෙනි අවස්ථාවෙත් රතු, මෙන්න දෙවෙනි අවස්ථාවෙත් රතු. අවස්ථා දෙකේම රතු. මේක බැලුවොත් පළවෙනි අවස්ථාවේ රතු, දෙවෙනි අවස්ථාවේ නිල්. හරියන්නේ නැහැ. මේක පළවෙනි අවස්ථාවේ නිල්මයි. දෙකම රතු වෙන්නේ මේ අත්ත දිග යනවා. එහෙනම් මේ දෙන්නගේ මොකක්ද දෙන්න ඕනේ? ගුණිතය. අපිට එනවා 5න් 3 ගුණ කිරීම 4න් 2. 5 වරක් 4 එනවා අපිට 20යි. 3 වරක් 2 එනවා අපිට 6යි. මේක චුට්ටක් සුළු කරගන්න පුළුවන් අපිට. 2න් කපමු 3යි. මේක 10යි. එහෙනම් සම්භාවිතාව වෙනවා අපිට කීයක්ද? 10න් 3ක් කියලා. යමු B කොටසට. B කොටසේ අහනවා එක් අවස්ථාවකදී පමණක් රතු බෝලයක් ලැබීම. එක් අවස්ථාවකදී පමණක් රතු බෝලයක් ලැබීම. ඒ කියන්නේ අවස්ථා දෙකේදීම රතු වෙන්න බෑ කියලා කියන්නේ. ඒකනේ අදහස. එහෙනම් අපිට එනවා මෙන්න මේ අවස්ථා දෙකේදීම රතු වෙච්ච එක අපිට 10න් 3යි කියලා. එක් අවස්ථාවකදී පමණක් රතු කියන්නේ මේ අවස්ථා දෙකේදීම රතු වෙන්න බෑ. අනිත් එක අවස්ථා දෙකේදීම නිල් වෙන්නත් බෑ. ඒකනේ අදහස. එක් අවස්ථාවකදී පමණක් රතු බෝලයක් ලැබෙනවා. එහෙනම් අතු දෙක වෙන්නේ මෙහෙම ගිහිල්ලා මෙන්න මේ අත්තයි මෙන්න මේ අත්තයි. මේ දෙන්න එන්න බෑ. දෙපාරම රතු වෙන්නත් බෑ, දෙපාරම නිල් වෙන්නත් බෑ. එහෙනම් අපිට එනවා මේ අත් එනවා 5න් 3 ගුණ කිරීම මේක එනවා 4න් 2. right. ධන මේක එනවා අපිට 5න් 2 ගුණ කිරීම 4න් 3. අපි දැන් ඔක සුළු කරමු. මෙන්න මෙතන මේ කපලම් ගමු. 2ට 2 4ට 2 ඒවා 2යි 2ට 2 ඒවා 1යි. එතකොට එනවා අපි 5 වරක් 2 10යි.
මේක 3 වරක් 1 3යි. දාන්න. මෙතනත් අපි සුළු කරගමු. 2ට 2 1යි 4ට 2 2යි. 5 වරක් 2 10යි. 1 වරක් 3 3යි. එහෙනම් අපිට එන උත්තරය 10න් කීයක් කියලාද? 6ක් කියලා. එතකොට මේක අපිට තව ටිකක් සුළු කරගන්න පුළුවන්. 5න් කීයද? 3ක් කියලා. 5න් 3යි. right. අපි යමු අවසාන කොටසට. C. C කියනවා අඩුම තරමින් එක් අවස්ථාවකදීවත් රතු වීමේ බෝලයක් රතු ලැබීම. එක් අවස්ථාවකදීවත් බෝලයක් රතු වීම. ඒ කියන්නේ අවස්ථා දෙකේම රතු වෙන්නත් බැරිද? පුළුවන්. හැබැයි වෙන්න බැරි දේ තමයි අවස්ථා දෙකේම මොනවා වෙන්න බෑද? කළු වෙන්න බෑ. අවස්ථා දෙකේම කළු වෙන්න බෑ. එතකොට මෙන්න මේ අත හැර මේ ඉතිරි අතු තුන වෙනවා. එක් අවස්ථාවකදී වත් රතු වීම කියද්දී අවස්ථා දෙකේදීම කළු වෙන්න බෑ. ඉතුරු ඔක්කොම වෙන්න පුළුවන්. ඒ වගේ එකක් අපි හොයන ක්‍රමයක් තියෙනවා. සම්පූර්ණයෙන් අඩු කරනවා අපි මේ වෙන්න බැරි. වෙන්න බැරි එක මොකද්ද? දෙකම කළු වීම. එතකොට ඒකෙන් අපිට මෙන්න මෙහෙමනේ 5න් 2 ගුණ කිරීම 4න් 1. හරි. මේ කපා ගමු 2ට 2 1යි 4ට 2 2යි. එතකොට එනවා අපිට 1 ඍණ 5 වරක් 2 10යි 10න් 1 වරක් 1 1යි. 1 කියන්නේ මේක හරය 10 නිසා 10න් 10යි. 10න් 10න් 10 එකක් අඩු වෙච්චාම අපිට එන උත්තරේ 10න් 9ක්. මේක මෙහෙම ගන්න නැත්නම් ඔයාලට මේ අත්ත දිග ගියා මේ දෙක ගුණ කරා එකතු කිරීම මේ අත්ත දිග ගියා මේ අත්ත ගුණ කරා එකතු කිරීම මේ අත්ත දිග ගියා මේ අත්ත දිග ගියා ගුණ කරා එකතු කර. ඒ තුනම එකතු කරා. එතකොටත් මේ උත්තරේ මේ 10න් 9. එහෙනම් පැහැදිලි ඇති රුක්සටාන භාවිතයේ පරායත්ත සිද්ධියක සම්භාවිතාව හොයන්නේ කොහොමද කියලා. පරායත්ත සිද්ධියක් කියන්නේ එකක් ගත්තා නැවත දාන්නේ නැති වෙලාව. right. හරි දුවේ පුතේ අපි බලමු තව ගානක්. පෙට්ටියක එකම තරමේ සුදු බෝල දෙකක්ද කළු බෝල එකක්ද ඇත. මින් අහඹු ලෙස බෝලයක් ඉවතටගෙන එය ඉවතට දමා දෙවැන්නක් ගනු ලැබේ. මෙසේගත් බෝල දෙක අතරින් අඩු තරමින් එකක්වත් සුදු වීමේ සම්භාවිතාව හොයන්න කියලා කියනවා. right. මෙන්න මෙහෙම තියෙනවලු පෙට්ටියක්. මොකද තියෙන්නේ? පෙට්ටියක් තියෙනවලු. මේකේ තියෙනවලු සුදු බෝල දෙකක්. white සුදු බෝල දෙකක් තියෙනවලු. ආයෙ තියෙනවලු කළු බෝලයක්. කළු බෝල එකක් තියෙනවලු. right. කියනවා මින් අහඹු ලෙස බෝලයක් ඉවතටගෙන එය ඉවතට දමා දෙවන්නක් ගනු ලැබේ. එහෙනම් පළමු ගැනීම අපි ගමු. මේ තියෙන්නේ පළමු ගැනීම. මේක පළමු ගැනීම. පළමු ගැනීම. right. එතකොට වෙන්න පුළුවන් එක්කෝ සුදු එහෙම නැත්නම් මොනවාද? කළු. එතකොට ඔක්කොම බෝල දැන් මේකේ තියෙනවා කීයක්ද? 3ක් තියෙනවා. එහෙනම් සුදු එකක් වීමේ සම්භාවිතාව 3න් 2යි. කළු එකක් වීමේ සම්භාවිතාව 3න් 1යි. යමු අපි දෙවන ගැනීමට. දෙවන ගැනීම. දෙවන ගැනීම. right. දෙවන ගැනීමේදී අපි මේ පළවෙනි අවස්ථාවේ එක අත්තකින් පටන් ගමු නතර වෙච්ච. අපි හිතමු ගත්තේ සුදු බෝලයක් කියලා. මේකෙන් ගත්තා අපි සුදු එක. එතකොට දැන් ඔක්කොම 3ක් තිබ්බා. දැන් ඉතුරු වෙන්නේ කීයද? 2යි. ඒ ගිය සුදු බෝලයක් ගියේ. එහෙනම් මෙතන දැන් 2යි නෙමෙයි කීයද? 1යි. එහෙනම් අපි දැන් සම්භාවිතාවය දානවා. ඔන්න සුදු බෝලයක් ආවේ දෙවෙනි අවස්ථාවේ වෙන්න පුළුවන් එක්කෝ සුදු එක්කෝ මොනවාද? කළු. right. දැන් ඔක්කොම බෝල 2යි. 2යි. ඒකෙන් සුදු එකක් වීමේ සම්භාවිතාව 2යි නෙමෙයි දැන් 1යි. ඔක්කොම බෝල 2යි කළු වෙනසක් උන්නේ කළු එකමයි. right. අපි පළවෙනි අවස්ථාවේ ගැනීම කළු එකක් කියලා හිතලා එතනින් පටන් ගමු. එහෙනම් දැන් මෙතනින් යනවා මොකද්ද? කළු එකක්. කළු එක. එතකොට ඉතුරු වෙන්නේ ආයේ කීයද? 2යි. කළු එකක් ගියපුවාම පුතේ මෙතන දැන් කළු බෝල ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නෑ බිඳුවයි. මෙතන නම් ගැටලුවක් නෑ දෙකම තියෙනවා. එහෙනම් අපි සම්භාවිතාවය දාමු. කළු එකක් නම් ඊළඟ එක සුදු වෙන්න පුළුවන්. කළු අත්තක් ඇඳලා වැඩක් නැහැ. ඇයි? කළු බෝල ඉතුරුනේ නැහැ. එහෙනම් දැන් තියෙන්නේ 2යි. දෙකෙන් දෙකක්ම මොනවාද? සුදු. දෙකෙන් දෙකක් මොනවාද? සුදු. එහෙනම් දැන් අපි ගාන හදන්න බලමු. ගානේ අහන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න බලමු.
අපෙන් අහන්නේ දෙවන්නක් ගන්න ලැබේ මෙසේගත් බෝල දෙක අතරින් අඩුතරමින් එකක්වත් සුදු වීමේ සම්භාවිතාව එකක්වත් සුදු කියදී දෙකම සුදු වෙන්න පුළුවන්. එහෙනම් මේක දිගේ ගිහිල්ලා මේක සුදු මේකත් සුදු දෙකම සුදු නාට ගැටලුවක් නැහැ. මේක දිග ගිහිල්ලා මේක කියපුවාම ගැටලුවක් නැහැ එකක් සුදු. ඊළඟට මේක කියපුවාම මේක කළු මේක සුදු ගැටලුවක් නැහැ එකක් හරි සුදු. එහෙනම් මේ අත්තක් ඇත්තෙත් නැහැ අපිට. එහෙනම් අපිට එන්නේ මේ අතු තුනේ මොකද්ද එකතුව. එහෙනම් පුතේ අපි එකතු කරලා ගමු. අපිට එනවා මෙතන 3න් 2 ගුණ කිරීම 2න් 1 ධන ඊළඟට එනවා 3න් 2 ගුණ කිරීම 2න් 1 ධන 3න් 1 ගුණ කිරීම 2න් 2 right. දැන් අපි සුළු කරලා ගමු. මේ දෙකට මේ දෙක කැපෙයි. ඊළඟට මේ දෙකට මේ දෙක කැපෙයි. මෙතන මේ දෙකට මේ දෙක කැපෙයි. එතකොට අපිට එනවා මෙතන එනවා 3න් 1ක් මෙතනත් එනවා 3න් 1ක් මෙතනත් එනවා 3න් 1ක්. එහෙනම් අපිට එනවා කීයද 3න් 3යි සම්භාවිතාවය අපිට එනවා කීයද 1යි කියලා. එහෙනම් මේ පෙට්ටියේ ඇතුලේ තියෙන බෝලයක් ගද්දී බෝලේ අරගෙන පැත්තකින් තිබ්බහම ඇදෙන රුක් සටහන තමයි මේක. එතකොට පළවෙනි අවස්ථාවේ ගන්න සුදු බෝලයක් වුණා සම්භාවිතාවයේ මුළු බෝල ගන්න 3යි ඒකෙන් දෙකක් සුදු. මුළු බෝල ගන්න 3යි ඒකෙන් එකක් කළු. ඔන්න අපි ලියාගන්න. ඊළඟට දෙවෙනි අවස්ථාවේදී අපි හිතනවා පළවෙනි අවස්ථාවේ සුදු බෝලයක් නම් දැන් මුළු බෝල ගන්න 3යි නෙවෙයි 2යි ඒකෙන් එකක් සුදු අයින් වුණා ඉතුරු එකයි දෙකෙන් එකයි. එහෙනම් කළු බෝලයක එහෙමම තියෙනවා මුළු බෝල ගන්න 2යි දෙකෙන් එකයි. ඊළඟට එනවා අපි දෙවෙනි පළමු අවස්ථාවේදී හම්බුනේ කළු බෝලයක් නම් ඒ කළු බෝලය ගත්තට පස්සේ මෙන්න මෙතන කළු බෝලයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ඉතුරු වෙන්නේ සුදු බෝල දෙකක් විතරයි. එහෙනම් කළු බෝලය ගත්තාම දෙවෙනි අවස්ථාවේ අනිවාර්යයෙන් මෙන්න වෙන්නේ සුදු බෝල දෙකෙන් එකක්. එහෙනම් ඒක සම්භාවිතාව දෙකෙන් දෙකයි. right. එහෙනම් අපෙන් අහනවා ප්‍රශ්නය අඩුම තරමින් එකක්වත් සුදු වෙන්නේ සම්භාවිතව කියන්නේ දෙකම සුදු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ අක්ත වෙන්නත් පුළුවන්. මේ එකක් සුදු වෙලා එකක් කළු වෙන්නත් පුළුවන්. එකක් කළු වෙලා එකක් සුදු වෙන්නත් පුළුවන්. කොහොම හරි එකක් සුදු. ඒ නිසා මේ අතු තුනේම ගුණිතයන්ගේ එකතුව තමයි පිළිතුර දෙන්නේ. එතකොට අපිට එනවා සම්භාවිතාව 3න් 3යි. ඒ කියන්නේ 1යි. එහෙනම් දුවේ පුතේ ඔයාලට සම්භාවිතාවය කියන පාඩම දැන් තේරෙන්නේ නැති. එහෙනම් සම්භාවිතාවයේ ඔක්කොම තියරි ටික තියෙනවා. ඔයාලට පුළුවන් මේ ගණන් හදලා විභාගයට ගිහිල්ලා ගණන් ටික ඔක්කොම හදාගන්න සම්භාවිතාවයේ කොටස් ටික ඔක්කොම. එතකොට විභාගයේදී මේක ගොඩක් උදව් වෙයි. වීඩියෝ එක බලලා ගණන් හදාගන්න. එහෙනම් ඔයාලට තේරුවන් සරණයි ආයිබෝවන්.